සූදානම් දවසේ පිළිසඳර ආරම්භ කරන්න අද අප සමග සාකච්ඡාවට සහභාගී වෙන්නේ පොදුජන පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපතිතුමන් ඒ වගේම ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙකු ලෙස කටයුතු කරන සම්පත් රණසිංහ මහතා බස් කර්මාන්තය පිළිබඳ බොහෝ දේ තිබෙනවා කතා කරන්න. ආයුබෝවන් සුබ දැසනක්. ආයුබෝවන් සුබ දැසන. අපි මේ කතා කරන්න තියෙන දේ එකින් එක යන්න ඕනේ. හැබැයි මේ වර්තමාන තත්ත්වෙන් ආරම්භ කරන්න ඕනේ කියලා මම හිතනවා. මේ කොවිඩ් තත්ත්වයත් එක්ක බස් කර්මාන්තයට අත් වෙලා තිබෙන ඉරණම පිළිබඳව කතා කරන එක වැදගත්. මොනවද විශේෂම අභියෝග සහ අභියෝග කියලා කිව්වම අභියෝගයක්ම තමයි මේක. ආයි අමුතුවෙන් කියන දෙයක් නෑ. ඒ තුල වඩාත්ම හඳුනාගත් අභියෝග සහ මුණපල තියෙන තත්ත්වය අපි පැහැදිලි කරමු. කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක අපි අතීතයට ගමන් කරොත් එහෙම පළවෙනි කොවිඩ් රැල්ල මාර්තු 20 වෙනිදා වෙනකොට මේ රට ලොක්ඩවුන් කිරීමක් සිද්ධ වෙනවා. සම්පූර්ණයෙන්ම මේ රට වසා තබන්න ආරම්භ වෙන්නේ මාර්තු 20 වෙනිදා පටන් ගන්නෙ. එතෙන් පටන් මාස 3ක කාලයක් පුරාවටම සම්පූර්ණයෙන්ම මේ රටේ පෞද්ගලික බස් රථ කර්මාන්තයෙන්ම පොදු ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම ඇන හිටියා. බස් රථ කිසිවක් ධාවනය කරේ නැහැ. එතකොට අපි දකිනවා සංචාරක ව්‍යාපාරය හා සමානවම දැඩිම බලපෑමක් කොවිඩ් වසංගතය නිසා ඇති වුණේ පොදු ප්‍රවාහන කර්මාන්තයට. මාස 3ක විතර කාලයක් බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම ඇන හිටපු තත්ත්වයක් තුළ නැවත අපිට පුළුවන්කමක් ලැබෙනවා මැයි අන්තිම ජූනි මුල වගේ වෙනකොට මේ බස් කර්මාන්තයේ යම්කිසි සෞඛ්‍යාංශ වලින් ලබා දුන්නු යම් නිර්දේශයන් සහ සීමාවන් වලට යටත්ව බස් රථ ධාවනය අපි ආරම්භ කරනවා. ඒ ආරම්භ කළත් මගී සහභාගීත්වය ඉතාමත්ම අඩු මට්ටමක තමයි ඒ වකවානුව අපි ආරම්භ කරේ. ඒ ආරම්භ කරලා අපිට නැවත ජූනි ජූලිය වගේ වෙනකොට යම්කිසි මට්ටමකට මේක වර්ධනය වීමක් සිද්ධ වෙගෙන එනකොටම තමයි දෙවන රැල්ලත් පැමිණලා නැවතත් මේ රට ලොක්ඩවුන් තත්ත්වයටපත් වෙන්නේ. එතකොට අපි බලුවම මේ පෞද්ගලික බස් කර්මාන්තයේ වැඩි වශයෙන්ම සිටින්නේ එදිනෙදා ජීවිකාව ගෙවන බස් රථයේ ආදායමින් එදිනෙදා තමන්ගේ ජීවිකාව ගත කරන ඒ වගේම සේවක මණ්ඩල තමන් එදා සේවය කරොත් තමයි එදා වැටුපත් උන්ට ලැබෙන්නේ. නැත්නම් ඔවුන්ගේ මාස් පඩියක් හෝ එහෙම ක්‍රමයක් නෙමෙයි තියෙන්නේ. දින දෛනික වැටුප් ක්‍රමයක්. මාස 3ක මෙරට ලොක්ඩවුන් කිරීමත් සමගම ඔවුන්ගේ ආර්ථික මට්ටම් ඉතාමත්ම පහළ මට්ටමකට වැටෙනවා. තමන්ගේ ජීවිතකාව ගෙනියන්න බැරි තත්ත්වයකට අපි තුමු ලීසින් සහනයක් වෙන සහන ලැබුණත් එම මාසය තුළ තමන්ගේ ජීවනෝපාය ගෙන යාමේ දැඩි අර්බුදයකට බස් හිමියා සහ බස් සේවකයන් මුහුණ දුන්නා. ඒ තත්ත්වයෙන් යම් පමණකට හෝ මිදීගෙන එනකොටම තමයි නැවත ඔක්තෝබර් අවසානයේ වගේ වෙනකොට මේ දෙවන රැල්ලත් පැමිණලා නැවතත් මාස කිහිපයක් සම්පූර්ණයෙන්ම බස් රථ ධාවනය විශේෂයෙන්ම බස්නාහිර පළාත තුළ මාසයකට මාස දෙකකට වගේ අධික කිට්ටු වෙන කාලයකට බස් රථ ධාවනය අපි අනිටින් සිද්ධ වුණා. මේ තත්ත්වයේ තුළ අද වෙනකොට පෞද්ගලික බස් කර්මාන්තය ඉතාමත්ම දැඩි අවදානම් තත්ත්වයකට අසරණ පල්ලා මට්ටමකට පත් වෙලා තිනවා. සාමාන්‍යයෙන් අපි කොළඹට දිනකට කොළඹ නගරයට පිටපළාත් වලින් බස් රථ 1600ක් 1500ක් වගේ ප්‍රමාණයක් ඇතුළු වෙනවා. අපේ සංඛ්‍යාලයකට අනුව. නමුත් අද වන විට කොළඹට ඇතුළු වෙන බස් රථ 300ක් 400ක් වගේ අවම මට්ටමකට පත් වෙලා. ඒතකොට ඒ ඉතුරු බස් රථ සියල්ලම ඒ ගෙවල් නවත්තලා තියෙන්නේ. ඒ ආදායම් මාර්ග අහිමි වෙලා තියෙනවා. ඒ තත්ත්වයේ තුල අද පෞද්ගලික බස් කර්මාන්තය ඉතාමත්ම අවදානම් තත්ත්වයකට සහ පාඩු ලබන තත්ත්වයකට තමයි පත් වෙලා තියෙන්නේ. මේ තත්ත්වයේ තුල නැවත මේක ගොඩනගා ගන්න අපි රජය සමග දීර්ඝව සාකච්ඡා කරලා තිනවා. මේකට කෙටි කාලේ මොකද මේක තියෙන්නේ රටේ වසංගත තත්ත්වයක්. අපි ඒක තේරුම් ගන්න ඕන. මේ තත්ත්වයට මුහුණ දීලා මේ තත්ත්වය මත අපි මගියාගේ විශ්වාසය තහවුරු කරගත යුතුයි. බස් රථය තුල ගමන් කිරීම ප්‍රශ්නයක් නැහැ. බස් රථයේ ආරක්ෂාකාරී කියන වටපිටාව සහ එම කරුණු අපි මගියට අවබෝධ කරලා දීලා විශ්වාසය ගොඩනගා ගැනීම තමයි නැවත අපිට මේ මගින් මේ බස් රථ තුලට කැඳවා ගන්න පුළුවන්කමක් තියෙනවා. අද වෙන විට සමස්ත බස් ධාවන තත්ත්වයෙන් බලුවොත් එම 130ක වගේ ප්‍රමාණයක් තමයි බස් රථ ධාවනය සිද්ධ වෙන්නේ. ඒ තරම් මගින්ගේ සහභාගීත්වය අඩුයි. අපි ඒ පිළිබඳව තමයි දැන් විශේෂ අවධානය යොමු කළා. මගින්ව නැවත සාමාන්‍ය තත්ත්වයෙන් කොහොමද අපේ බස් වලට
කැඳවා ගන්න කියන එක තමයි අපි මේ අසල අධ්‍යයනය කරමින් සිටින්නේ. ඔබ කියෝ කාරණාත් එක්ක බොහොම පැහැදිලි වෙන තත්ත්වයන් කීපයක් තිබෙනවා. බස් කර්මාන්තයේ බස් හිමියන් පමණක් නෙවෙයි රියදුරු කොන්දොස්තර මහතුරුන්ගේ ඉඳලා මේ ජීවත් වුණු බොහෝ දෙනෙකුට දැඩි ගැටලු මතුවලා තිබෙනවා. අපත් දකින්න තත්ත්වයක් තමයි දැන් සමහරවිට බස් කිහිපය හිමිකාරීත්වයේ තිබුණු අයගේ ගෙවල් වල ඔබ කිව්වා වගේ බස් නවත්තලා. ඒකට මොකද්ද කරන්නේ කියන එක පිළිබඳව හරි හැටි හිතා ගන්න බැරුව තමයි අය බොහෝ දෙනෙක් ඉන්නේ. ඔය කාලය ඇතුළත දැන් මේ දක්වා ඔබ කිව්වා වගේ කොවිඩ් ආරම්භයේ ඉඳලා මේ දක්වා මොනවද බස් කර්මාන්තය දැන් ඔය අභියෝගනේ සහ විඳින්න වෙලා තියෙන දුෂ්කරතානේ මොනවද ලැබුණු දේවල්? ඒක ගැනත් අපි කතා කරමු. ඇත්තරම අපි පළවෙනි කොවිඩ් ගැල්ලත් එක්කම අපි ඉල්ලුවේ ලීසින් සහනය සහ අපිට අවශ්‍ය වෙලා තිබ්බා මාස 3ක් වැනි කාලයක් බස් හත නිවස් තුල නවතා තබ්බා. නවතා තැබීම නිසා වෙච්ච පාඩු, ඒ කියන්නේ බැටරි ටික අලුතින් දාන්න වෙනවා, ටයර් සෙට් එක අලුතින් දාන්න වෙනවා. ඒවා එවැනි කාරණා සඳහා ලීසින් සහනය සමගම අපි ඉල්ලුවා අපිට ලබා දෙන්නේ කියලා රීස්ටාර්ටින් ලෝන් එක. ඒ ලෝන් එකත් එක්කම අපිට නැවත ව්‍යාපාරය නැවත පණ ගැන්වීම සඳහා අවශ්‍ය මුල්‍ය ආධාරයක්. ඒ වගේම අපි ඉල්ලුවා අපිට එම කාල සීමාව තුල අපිට ලොක් බලපත්‍ර ගාස්තු සහ ජාතික ගමනාගමන කොමිසම් සභාව මෙන්ම පළාත් මහාගස්ත මගී ප්‍රවණ අධිකාරිය වලින් අය කරන්නා වූ යම් ගාස්තු අපිට සම්පූර්ණ නිදහස් කරන්නයි කියලා. අපි බොහොම සන්තෝෂයි කියන්න ජාතික ගමනාගමන කොමිසම් සභාවෙන් මාර්තු මාස සිට අද වෙනතුරුත් ඒ සියලු සහන අපිට ලබා දීලා තියෙනවා. මාර්ගස්ත මගී ප්‍රමාණ වලින් යම් සහන අපිට ලබා දුන්නා. විශේෂයෙන්ම මැයි මාසයේ සහ මාර්තු අප්‍රේල් සහ මැයි කියන මාසවල ලොක් ෂීට් අපිට නිදහස් කරලා දුන්නා. ඒ වගේම අපි දැනට ඉල්ලලා තියෙනවා නොවැම්බර් සහ දෙසැම්බර් පසුගිය නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල ලොක් ෂීට් අපිට නිදහස් කරලා දෙන්නේ කියලා. මොකද බස් හත ධාවනය සිදු වු නොමැති නිසා ඒ පිළිබඳව අපි සාකච්ඡා කරමින් යනවා. මේ වෙන විට පසුගිය වසර තුල ජාතික ගමනාගමන කොමිසම් සභාව තුළ ධාවනය වන බස් හත 3200ක් පමණ තියෙනවා. මගී සේවා අවසර පත්‍ර යාවත් කිරීමේ ගාස්තු වශයෙන් මිලියන 17ක සහනයක් බස් හිමියන්ට ලබා දීලා තියෙනවා. ඒ වගේම අපේ කොමිසම් සභාව තුළ ධාවනය වෙනවා ටෙන්ඩර් බලපත්‍ර ගාස්තු මත බස්. ටෙන්ඩර් බලපත්‍ර මුදල් මිලියන 158ක සහනයක් ජාතික ගමනාගමන කොමිසම් සභාවෙන් අපිට ලබා ගන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වගේම ප්‍රමාද ගාස්තු, తాවකාලික අවසර පත්‍ර ගාස්තු වැනි ගාස්තු සියල්ල එකතු කරාම මිලියන 300කට 278කට 285කට වගේ කිට්ටු වෙන සහන මුදලක් අපි බස් හිමියන්ට ලබා ගන්න අපි සංගමයක් විදිහට අපි කටයුතු කළා. කොමිසම් සභාව සමග සාකච්ඡා කළා අපිට ලබා ගන්න පුළුවන් වුණා. ඒ වගේම කියන්න ඕන අපි අර මම කලින් සඳහන් කරපු ණය යෝජනා ක්‍රමය. ඒක ඇත්තටම විශාල මුදලක් ණය යෝජනා ක්‍රමයක් විදිහට බැංකුවෙන් ලබා ගන්න ඕන. ඒ බැංකුවෙන් ඒම ලබා ගැනීමේදී යම් කාලයක් ගත වුණා. විශේෂයෙන්ම දෙවන රැල්ල ඔක්තෝබර් මාසයේ කොවිඩ් එක පැමිණීමත් සමග අපිට සිදු වුණා තවත් මාස දෙකක් පස්සට යන්න. නමුත් අපිට දැන් පුළුවන්කමක් ලැබිලා තියෙනවා රාජ්‍ය බැංකු සමග අපි සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කරලා අපිට පුළුවන්කමක් ලැබිලා තියෙනවා ඉදිරි දෙසතිය වගේ කාලයක් තුල එම ණය මුදල බස් හිමියන්ට ලබා දෙන්න අපිට පුළුවන්කමක් ලැබෙයි කියන විශ්වාසය අපි තියෙනවා. ඒ පිළිබඳ සාකච්ඡා දීර්ඝව ඉදිරියට ගියා. දැන් මේ සාකච්ඡා සාර්ථකයි කියන එකට අපිට කියන්න පුළුවන්. හොඳයි. නමුත් මෙහි තව පැති තිබෙනවා අපි අවධානය යොමු කරන්න ඕනේ. ඔබ පොදු ජන පෞද්ගලික බස් සංගමයේ විදිහට ඔය ලබා දුන්නු දේ පිළිබඳව එහෙම දැක්කාට ඇතම් සංගම් දකින්නේ ඔක ඔය විදිහට නෙවෙයි. ඒ නිසා වර්ජන ක්‍රියාමාර්ග පිළිබඳ කතා වුණා. ඒවා සමහර ඒවා කල් ගිහිල්ලා තියෙනවා. කෙසේ හෝ ඒවා අපි නිසා මේ හැම පැත්තම කතා කරන්න ඕනේ. පොදු ජන පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජික සම්පත් රණසිංහ මහතා එක මේ බස් කර්මාන්තයේ කොවිඩ් බස් සංගතයත් එක්ක විශේෂයෙන්ම මුහුණ පාලා තියෙන අර්බුද ගැන අපි කතා කරා. හැබැයි මේවා ආරම්භය මෙතන නෙවෙයි. සම්පත් මත සමහර ඒවා එදා ඉඳලම බස් කර්මාන්තයේ තිබිච්ච ඒවා. දැන් මෙහෙම හිතෙන්න පුළුවන්. දැන් මේ ලබා දුන්නු සහන ගැන එහෙම ඔබ සඳහන් කරනකොට හිතෙන්න පුළුවන් මේ රජයට පක්ෂපාතීව එවැනි වෘත්තීය සමිතියක් විදිහට ඔබ මේ බස් සංගමයක් විදිහට ඔබ අදහස් දක්වනවාද කියලා. මොකද පෞද්ගලික බස් හිමියන්ගේ සංගම එහෙම ගැමුණු විජේරත්න මහත්මයා එහෙම ගත්තාම පහුගිය කාලෙත් සෑහෙන විරෝධතා දක්වපු අවස්ථා තියෙනවා. වර්ජන වලට සූදානම් වෙච්ච අවස්ථා තියෙනවා. මේවා ප්‍රමාණවත් නැහැ කියන අවස්ථා තියෙනවා. ඒ නිසා ඇත්තම தත්ත්වය අපි කතා කරන එකයි වඩාත් වැදගත් වෙන්නේ.
දැන් මම හිතන්නේ ඔබට ඒ හැකියාව තියෙනවා කියන්නේ සැබවින්ම මොකද්ද ලැබිලා තියෙන තත්ත්වය කියන එක සහ දැන් මොනවද මේ වර්ජනවලට යන්නට තරම් තිබෙන ගැටලු? දැන් ඇත්තටම අපිට මේ අවස්ථාවේ ඇවිත්ලා තියෙන ලොකුම ප්‍රධානම ගැටලුව තමයි මෙම ලීසින් සහනය. මොකද අපි මාස 6ක් දැන්ට මාස 3ක ඉඳන් බස් රථ ධාවනය සම්පූර්ණයෙන් අඩාලව තියෙන්නේ. අපි නමුත් මේ මාස වලටත් ලීසින් වාරික අය කරනවා. ලීසින් වාරික ගණනය වෙනවා. ඒතර අපි රජයෙන් ඉල්ලා සිටියා තව මාස 6කට මෙම ලීසින් සහනය අපිට ලබා දෙන්න කියලා. ඒ ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටියත් මහා බැංකුව විසින් නිකුත් කරපු 2020 අංක 10 කියන සර්කියුලර් චක්‍රලේඛනයට අනුව අපිට යම් ලීසින් සහනයක් ලබා දුන්නොත් අද වෙන විට ලීසින් කම්පැනි වලින් එම ලීසින් සහනය ලබා නොදී අපි ඇත්තටම කිව්වොත් එහෙම බස් හිමියාට ලබා දුන්නු සහන මංකොල්ල කෑමේ තත්ත්වයක් අපිට අද මතුවලා තියෙනවා. මොකද දැන් අපි ලීසින් වාරිකයේ පොලියක් තියෙනවා. දැන් මේ කම්පැනි සාදාගෙන යනවා මේ ඒ පොලියට තව පොලියක් හදලා ආයි ලෝන් එකක් විදියට ඒක ඉදිරියට ගෙවාගෙන යන්න. ඉතින් ඇත්තටම අර ගහෙන් වැඩිච්ච මිනිහට ගුණා එන්න හා සමාන තත්ත්වයක් තමයි අද ලීසින් කම්පැනි වලින් මේ බස් හිමියාට සලකන්නේ. එතන විශාල ගැටලුවක් තියෙනවා. අපි පිළිගන්නවා. එම ගැටලුව ඇත්තටම රජය විසින් ලබා දුන්නු දේ නෙමෙයි ලීසින් කම්පැනි කටයුතු කරන්නේ. ඒ පිළිබඳව අපිට ගැටලුවක් තියෙනවා. ඒ වගේම මම දකිනවා අපි ඇත්තටම අද ඕනෑම බස් හිමියෙක් මේ ව්‍යාපාරයට මම දන්න පෞද්ගලික මතය ඕනෑම බස් හිමියෙක් ලක්ෂ 50කට එහා පැත්තෙන් මුදලක් ආයෝජනය කරලා තමයි මේ ව්‍යාපාරය කරන්නේ. සමහර බස් තියෙනවා බස් 2 3 තියෙන ඒගොල්ලෝ ඉන්නවා 5 තියෙන ඒගොල්ලෝ ඉන්නවා 20 25 50 100 තියෙන බස් හිමියොත් ඉන්නවා. ඒතකොට අපි මේ ව්‍යාපාරයට මෙතන මුදලක් යොදවලා ආයෝජනය කරලා ඇයි අපි පාරවල් වල උද්ඝෝෂණ කරන්නේ? ඇයි අපි වර්ජනය කරන්නේ? අපි මේ රටේ ආදායම් බදු ගෙවන ප්‍රබල ව්‍යාපාරිකයෝ. අපි ව්‍යාපාරිකයෝ විදිහට අපිට පුළුවන්කමක් තියෙන්න ඕන රජයේ සමග හෝ වෙන යම් හෝ ආයතනයක් සමග එක මේසක වාඩි වෙලා අපිට අවශ්‍ය දේ මෙන්න මේක අපි මේ රටේ ඉන්න ප්‍රධාන ව්‍යාපාරිකයෝ මේ රටේ ප්‍රධානම සේවාව සපයන ව්‍යාපාරිකයෝ. ඒතර අපිට රජයක් සහ අනිකුත් සියලුම ආයතන වලට බලපෑමක් කරන්න පුළුවන්. මේ පාරේ බෝඩ් උස්සගෙන දඟලන්න එහෙම මම දකින්නේ නැහැ. අපි දකින්නේ මේක සාකච්ඡා කරලා අපේ ඉල්ලීම් ටික අපි ලබා ගන්න පුළුවන් වෙන්න ඕන. විශේෂයෙන්ම දැන් මේ පෞද්ගලික ආයතන විදියට ලීසින් කම්පැනි සහ බැංකු සමග තියෙන ගණදෙනුව මම හිතන්නේ මම දකින්නේ නැහැ පාරක උද්ඝෝෂණයක් කරලා දිනා ගන්න පුළුවන්. මේක රජයේ දුර්වලතාවය නෙමෙයිද මේ ලීසින් කම්පැනි මේ ආයතන බැංකු තමන්ට අවශ්‍ය ආකාරයට හසුරුවාගෙන බස් කර්මාන්තයේ නියුතුවන්ට සහන දෙන්න අපහසු වෙලා තියෙන රජයේ මැදිහත් වීමේ මදිකමක් නිසා නෙමෙයි. මොකක්ද මෙතන තියෙන ගැටලුව? ඒක සම්බන්ධ වෙන්නම් යම්කිසි ගැටලුවක් අපිටත් ඇත්තටම තියෙනවා. ඒක නැහැ කියන්න බෑ. රජයේ මැදිහත් වීමක් තිබුණත් රජයේ නියෝග නිකුත් කරත් මේ නිලධාරීන් කොටසක් ඒ නිලධාරීන් කොටස Tamanට උමනා විදියට සහ ඒ අදාළ පෞද්ගලික ආයතන වලට අවශ්‍ය විදියට කටයුතු කරනවා දෝ කියන සැකය. විශේෂයෙන්ම ලබා දෙන්නා වූ අඩු පොලි ප්‍රතිශත වලට අපිට මුදල් ලබා දෙන්නේ. ඒ වගේම අපි දකිනවා මේ සම්බන්ධයෙන්ුත් රජයේ විශේෂ අවධානය යොමු වී යුතුයි. මට මතකයි පහුගිය කාලේ කොවිඩ් වසංගතයේ මුල් අවධියේදීම බලපත්‍රය ඇපයකට ඇපයකට හෝ බලපත්‍රය ඉදිරිපත් කරලා යම් මුදලක් රාජ්‍ය බැංකු මගින් ලබා ගැනීමේ හැකියාවක් මේ කර්මාන්තයේ නියුතුවන්ට තිබුණා. ඒ සැබවින්ම ලැබුණාද? ඒ සහනෙට මොකද? ඒක තමයි අපි දැන්ට ඉල්ලන්නේ මම අර කිව්වේ රීස්ටාර්ටින් ලෝන් එක. ඒක තමයි ඔබතුමාව කියන්නේ. අපි මේ ලෝන් එක ඉල්ලුවේ මොකද අද වෙනකොට සියලුම බස් හිමියන් 80කට වැඩි බස් හිමියන් රිබ් එකේ මාක් වෙලා බැංකුවකින් නෙමෙයි මං හිතන්නේ නිකම් මේ කඩේකින් පොලිකාරයෙක්ගෙන්වත් සල්ලි ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි රජයට යෝජනා කරේ මාර්ග බලපත්‍රයේ අපේට තියාලා නියාමන ආයතනයේ විසින් දෙන්නා වූ සහතිකයේ මත අපිට ලක්ෂ 3ක ණය මුදල් ලබා දෙන්නේ කියලා. ඇත්තටම ඒක අපි රජයට යෝජනා කරා නියාමන ආයතන වලට යෝජනා කරා යම් විශාල
කාලපරාසයක් ගත වුණා. මේ බස්හිමියාට ඔබතුමා කියන විදිහට ඔය වර්ජන වලට එහෙම නැත්නම් උද්ඝෝෂණ වලට පෙළඹෙන්න හේතු වුණේ මේ විශාල වශයෙන් පස්සට යෑමයි. ඒ ඉල්ලපු සහනය බඩකින්නේ වෙච්ච වෙලාවකට කෑමයක් හම්බෙන්නේ නැතුව බඩකින්නේ ගොඩක් කළා ඉන්නකොට හම්බලා වැඩක් නැහැ. අපි ගිය වසරේ ඉල්ලපු ලෝන් එක තමයි තාමත් මේ ඉබි ගමනින් යන්නේ. ඉතින් ඒකේ යම් ප්‍රමාදයක් අපි දකිනවා අපි පිළිගන්නවා ප්‍රමාදයක් ඇති වුණා. ඒක ලොකු ප්‍රශ්නයක්. රජයේ මැදිහත් වීමක් ඇත්තටම අවශ්‍යයි. නියාමන ආයතන විදිහට මැදිහත් වීම අවශ්‍යයි. මෙම කටයුතු ඉක්මනින් බස්හිමියාට සපුරා දෙන්න. ඒ ප්‍රමාදය තුළ තමයි මේ බස්හිමියාගේ අසහනකාරී භාවය සහ නොසන්සුන්තාවයක් ඇති වෙලා තියෙන්නේ. ඔබ කියන එක කාරණාව අපිට පිළිගන්න පුළුවන් කාරණාවක්. මේ කර්මාන්තයේ නියුතු කර්මාන්තකරු ව්‍යවසායකයෝ ව්‍යාපාරිකයෝ විදිහට මේ රටේ පාරවල් ගානේ බෝඩ් උස්සගෙන ඉන්නක නෙවෙයි ඔබට කරන්න තිබෙන නිසා විය යුත්තේ. නමුත් අපි දකින්නවනේ සාකච්ඡාත් නිරන්තරව තියෙනවා. හැබැයි ඒවයින් ප්‍රතිඵලයක් නැත්තම් වෙන මොකද්ද කරන්නේ මේ සංගම් කර්මාන්තයේ නියුතුවයි වෙන මොකද්ද ගන්න තියෙන ක්‍රමය? මෙහෙමයි අපි දකින්නේ ඇත්තටම අද වෙනකොටත් මේ සාකච්ඡා වලින් යම් ප්‍රමාදයක් මිසක් සාර්ථකත්වයේ අඩුවක් අපි දකින්නේ නැහැ. අපිට පුළුවන්කමක් ලැබිලා තියෙනවා ලබන දෙසතිය වගේ වෙද්දී මේ සියලු ගැටලු निराකරගෙන. හැබැයි ගොඩක් ප්‍රමාද වුණා. ඒ ප්‍රමාදයට මම හිතන්නේ රජයේ පාර්ශ්වයෙන් විශාල වගකීමක් තියෙනවා. මේ ප්‍රමාදය අවම කරලා මේක ඉක්මනින් මෙම ගැටලු නිරාකරණය කරලා බස්හිමියන්ට සහන සලසලා නැවත මොවුන්ව උඩට නගන්න පුළුවන් ක්‍රමයේ තියෙද්දිත් අපි දකිනවා මේ සියල්ල ඉබිගමනින් යන තත්ත්වයක් තියෙනවා. ඒ තුළ තමයි අපි කියන්නේ මේක ඉක්මන් කරලා මේ වැටි කරලා මේ බස්හිමියාව නැවත ගොඩනගාගෙන මේ රටේ පොදු ප්‍රවාහනය ශක්තිමත් කරන්න පුළුවන් විදිහට වැඩපිළිවෙලක් සකස් කරන්න කියන එක අපි නිරන්තරයෙන්ම රජයට යෝජනා කරනවා. මම මේ අතරේ මෙහෙම කාරණාවක් කිව්වොත් මෙහෙම යෝජනාවක් ගෙනත් ඔබ එකක වෙනවාද? දැන් ඔබ පිළිගන්නවනේ මේ කොවිඩ් වසංගත තත්ත්වයට එක බොහෝ දෙනා මගින් කොහොමටත් වාර්ෂික ඔබ ගණනය කරලා ඇතිනේ වාර්ෂික කොච්චර ප්‍රමාණයක් ගමනාගමනේ බස් මේ ප්‍රවාහනය පාවිච්චි කරන අය ඉවත් වෙනවාද කියන එක පොදු ප්‍රවාහනය පාවිච්චි කරන අය ඉවත් වෙනවාද කියන එක කොවිඩ් වසංගතයේමත් එක්ක සෞඛ්‍ය ආරක්ෂාව ගැන හිතලා තමයි මේ තීරණය ගත්තේ. හැබැයි මෙහෙම කරනකොට මේ තීරණය ගන්න තැනට ජනතාව එන තරමට පොදු ප්‍රවාහනය පිළිබඳ විශේෂයෙන් බස් සේවාවන් පිළිබඳ ජනතාවට තිබුණේ නෑ හැඟීමක්. ජනතාවට තිබුණේ මේන් හැකි ඉක්මනින් බයිසිකලයක් හරි මොකක් හරි අරගෙන මේකෙන් නිදහස් වෙන උවමනාවක්. මේ ගුණාත්මක භාවය පිළිබඳ ජනතාව තෘප්තිමත් නෑ. මෙතන ප්‍රශ්න ගොඩක් තිබුණා කියලා මම කිව්වොත් ඔබ පිළිගන්නවා. අනිවාර්යයෙන්ම මම පිළිගන්නවා. අපි ගත්තොත් එහෙම ඒක කතා කරන ගත්තොත් අපි 2018 සංඛ්‍යා ලේඛන අනුව ඒ වර්ෂය තුල අලුතින් මෝටර රථ ලියාපදිංචියක් වෙලා තියෙනවා 40182ක මෝටර රථ පමණක්. තීරෝද රථ 22405ක්. මෝටර් සයිකල් ලියාපදිංචි වෙලා තිනවා 76238ක්. නමුත් ඒ වර්ෂය තුළ බස් රථ ඇවිල්ලා තියෙන්නේ 1480 ගානක්. ලොකු ගැප් එකක් තියෙනවා. දැන් මේ වාහන මෝටර් කාර් 39000 ගානක් ලියාපදිංචි වෙනවයි කියන්නේ. මෝටර් බයිසිකල් 70000 ගානක් ලියාපදිංචි වෙනවයි කියන්නේ. මේ සියලුම දෙනා පොදු ප්‍රවාහනයේ භාවිතා කරපු පුද්ගලයන් තමයි දැන් එකකින් ඉවත් වෙන්නේ. ඒකට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන නියාමන ආයතනත් ලොකු වගකීමක් තියෙනවා. මොකද අපි නිරන්තරයෙන්ම අපි දැනගන්න ඕන එක අපි දකින දෙයක් තමයි අපි මේ කරන ව්‍යාපාරයක් නේ. ඒතර අපේ කස්ටමර් කියන්නේ මගී ජනතාව. අපි හැම නිරන්තරයෙන්ම බලන්න ඕන මගී ජනතාව ඉල්ලන ප්‍රවාහන සේවාව අපි ලබා දෙන්න. එහෙම නැතුව අපිට ඕන ප්‍රවාහන සේවාවට මගියා ගමන් කළ යුතුයි කියන තැනට අපි කටයුතු කරපු නිසා තමයි මේ වසරකට විශාල මගීන් සංඛ්‍යාවක් ඉවත් වෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම කොළඹ නගරය තුල අද තියෙන එදා මීට අවුරුදු 10කට 15කට 20කට ඉස්සෙල්ලා තිබ්බට වැඩිය සම්පූර්ණයෙන්ම වෙනස් රුචිකත්වයක් සහ මගී අවස්ථාවයක් තමයි ඇතිලා තියෙන්නේ. නමුත් අපි තාම එම අවස්ථාවේ සපුරන්න පුළුවන් ක්‍රමවේදයකට අපි තාම ගිහිලා නැහැ. විශේෂයෙන්ම මේ නගරය තුල අපි දකිනවා සුභෝභෝගී බස් සේවාවක් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක විය යුතු කෙටි දුර ජෙස්ලෝ බස් කියන එක. ඒ බස්වල සීට් ප්‍රමාණය අඩුයි. නමුත් හිටගෙන යන පුළුවන් ප්‍රමාණය වැඩි. හැබැයි හොඳටම එයාර් කන්ඩිෂන්. දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම අද කාර්යාල වේලාවන් තුල කාන්තා පාර්ශවය අර සාමාන්‍ය බස් රථයක එල්ලිලා දාඩිය දාගෙන යනවට වඩා කැමතිද යන්න?
කිසිම කැමැත්තක් නැහැ. නමුත් අර තියෙන එකේ යන්න ඕන ඒක යන්න බැරි හින්දා තමයි ටැක්සියක් කාර්යයක් උකට ඒ පොදු පුද්ගලික ප්‍රවාහයකට යොමු වෙන්නේ අර ප්‍රවාහන සේවාව පාවිච්චි කරන්න ඒවන්ට බැරි හින්දා. අපි යෝජනා කරන්නේ මෙම සම්පූර්ණයෙන්ම අපේ බස් රථ ඇණි අලුත් විය යුතුයි. අලුත් වෙලා මෙම සුභෝගභෝගී බස් සේවාවක් හිටගෙන යන්න ගමන සාමාන්‍ය පොඩි ගාස්තු වැඩි වෙන්න පුළුවන්. ඒ ගාස්තුව අද මගියා එච්චර තකන්නේ මගියා අද බලන්නෙම පුළුවන් තරම් බලන්නේ Tamanට සැප පහසුව ගමනාන්තය දක්වා යන්න පුළුවන් ක්‍රමයේ තමයි හොයන්නේ. අපි ඒ ඉල්ලන බස් එක ඒ මගියට ලබා දෙන්න ඕන. සාමාන්‍ය සේවාවත් ක්‍රියාත්මක වෙන අතරතුරම මගියා ඉල්ලන විදිහටම ඒ බස් එයාට අවශ්‍ය කරන බස් රථ අපි සැපීම තමයි අපේ යුතුකම වෙන්නේ. ඒ තුලින් තමයි අපිට පුළුවන් වෙන්නේ නැවත මේ අපෙන් ගිලිහි ගිය මගීන් ජනතාව බස් රථ වලට ඇද ගන්න. අද බලන්න අපේ රටේ තියෙන සීමිත මාර්ග සංඛ්‍යාවත් අනුව මේ තියෙන වාහන වලට අපේ මාර්ග ප්‍රමාණවත් නැහැ. අද කොළඹ නගරේ ගත්තොත් එහෙම කොළඹ නගරය තුල සාමාන්‍ය වාහනයක වේගය පැයට කිලෝමීටර් 6ක් නැත්නම් 7ක්. ඔන්න ඔතනයි අපි ඉන්නේ. නගර ආශ්‍රිතව. නගර ආශ්‍රිතව. කොළඹ නගරය තුල විශේෂයෙන්ම. එතකොට 50ක් ඉන්න පුළුවන් 50ක් අරන් යන්න පුළුවන් බස් එකක් තියෙද්දි දෙන්න වාහන වල යනවා. තනියමත් වෙනවා. අපිට අවස්ථාවේ තියෙන්නේ බස් පාක් ඇන්ඩ් රයිඩ්. ඒ වගේ බස් එක ගැන විශ්වාසයෙන් වාහනේ ගෙදර තියලා වාහනේ නඩේට මට හොඳයි බස් එක යනවායි කියන එක ඒ බස් එක ගැන විශ්වාසයක් ඇති කරලා ජනතාව බස් වලට ඈදා ගැනීම තමයි අපි කළ යුතු වන්නේ. ඔබ සංගමයන් ඔබ ඔය මට දැනෙච්ච විදිහේ පාක් ඇන්ඩ් රයිඩ් බස් සේවාව පිළිබඳ සුබවාදීව දැක්කට පහුගිය දිනවල අපි දැක්කනේ ඇතැම් සමග යෙදීනේ පවා විරෝධය පානවා මේ නිසා කර්මාන්තයට ගැටලුවක් ඇති වෙනවා කියලා. ඇයි? එතන යම් ගැටලුකාරී තත්ත්වයක් නැත්තෙමත් නැහැ. නමුත් මම දකින්නේ අපි හැමදාම බස් හිමියෝ විදියට මේ ගතානුගතික විදියට සාම්ප්‍රදායික විදියටම ධාවනය කරන්න බෑ. මම අර කිව්වා වගේ මගේ ඉල්ලන දේ අපි දෙන්න පුරුදු වෙන්න ඕන. දැන් ඒ වගේ නව ක්‍රමයක් ආවොත් අපිට පුළුවන්කමක් ලැබෙන්න ඕන පෞද්ගලික බස් කර්මාන්තකරුවන් විදියට අපිටත් එම සේවාවට ඇතුල් වෙන්න. අපිටත් ඒ සේවාව දෙන්න. මොකද අපි මේ කරන්නේ ලාභ ලබන්නනේ. අර බස් එක වෙනුවට මේ AC බස් එකක් දාන්න පුළුවන් නම් අපිට පුළුවන්කමක් තියෙනවනේ. ඒතකොට අපි දාන්න එපා කියන එක නෙමෙයි අපිත් ඒ ව්‍යාපාරයට ඇතුල් වෙලා සමසමව ලංගම සහ පෞද්ගලික අංශය දෙකම එක විදිහට ධාවනය කිරීමක් තමයි මම බලාපොරොත්තු වෙන්නේ. අපි දැන් රජයෙන් ඉල්ලා සිටිනවා දැන් කීපවතාවම අපි ඉල්ලුවා අපිටත් මෙම සේවාව කරන්න ඕන. අපිවත් මේක කරගන්න ඒකාබද්ධ කාලසටහනක් තුළ විශේෂයෙන්ම අපි දැන් හෝමාගම කොට්ටාව එයින් කොළඹට එන බස් තියෙනවා නම් එම බස් හිමියන්ට පුළුවන් තමන්ගේ තියෙන බස් එක ඉවත් කරලා අලුත් බස් රථයක් අරගෙන මෙම සේවාවට ඇතුළු වෙන්න. එතකොට පාරේ බස් රථ වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. එම බස් රථෙමයි. නමුත් ලාභ ලබන තැනකට මේ බස් හිමියට එන්න පුළුවන්. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේදී නව සේවාවන් ආරම්භ කරනවා නම් ඒ සීළු සේවාවන් වලට පෞද්ගලික අංශයේ දායකත්වය සමගම බෞද්ධ බස් හිමියාට ලාභ ලබන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි අපි හදන්නේ. ඔබේ අදහස පැහැදිලි. නමුත් දැන් මහා පරිමාණයෙන් මේ කර්මාන්තයේ යෙදෙන අය වගේ හැමෝම ගැන අපිට හිතන්නත් බෑ. බස් කර්මාන්තේ බස් එකක් තියාගෙන දුවන අය, දෙකක් තියාගෙන දුවන, මාරුවෙන් දුවන අය තියෙනවා. ඒතර ඒ අයට ඔබ යෝජනා කරන විදිහට ඉක්මනින් මේක තියෙන බස් රථයකල තව අලුතෙන් එකක් අරගෙන මේකට එන්න තියා තියෙන බස් රථේ නරත්තු කරගෙන මේ ටික කරගෙන යන්නත් බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. එහෙම ප්‍රශ්නත් මේක ඇතුලේ තියෙනවා. හොඳයි මේකත් එක්ක දැන් මේ අපි ප්‍රශ්න ගැනම කතා කරනවා වගේ අන්තිම මේ මිනිත්තු කිහිපේ එන්නේ. ඒ නිසා සංගමයක් විදිහට මේ කර්මාන්තයේ තිබෙන අර්බුද කර්මාන්තයේ පැත්තෙන් හිතලත් මගේ ජනතාවගේ පැත්තෙන් හිතලත් රජය ගැන හිතලත් මේ සියලු පාර්ශ්ව ගැන හිතලා ඔබ ගෙනෙන අලුත් සැලසුම් මොනවාද? විශේෂයෙන්ම මම අපි සංගමයක් විදිහට අපි නිරන්තරයෙන්ම රජය සමග සාකච්ඡා කරනකොට අපි අපේ සංගමයක් විදිහට අපි දකිනවා මෙම ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම අලුත් විය යුතුයි. මේ ගතානුගතික ක්‍රමවේදයන් වලට පරිබාහිරව අලුත් ක්‍රමවේදයන් අපි මෙම ව්‍යාපාරය තුළ ගොඩනගා විශේෂයෙන්ම ට්‍රැවල් කාඩ් එක. අද අපේ බස් රථවල නිරන්තරයෙන්ම අපිට ලැබෙන චෝදනාවක් තමයි ඉතුරු සල්ලි දෙන්නේ නැහැ ඒක. ඒ වගේම මේ කොවිඩ් වසංගත තත්ත්වයක් තුළ මුදල් පරිහරණය කිරීමත් මගින්ට ලොකු ප්‍රශ්නයක් කරලා දෙනවා. බස් එකේ නැගලා ගියාම සල්ලි දෙන්න ඕන. කොන්දොස්තරත් එක්ක ළඟින් කතා බහ කරන්න ඕන. මෙන්න ගණදෙනුව බස් එකේ තුර සිදු කරන්න ඕන. ඒවැනි කාරණා විශාල ලෙස බලපානවා මගින් බස් රථ වලින් ඉවත් වීමට. ඒ අනුව තමයි අපි ට්‍රැවල් කාඩ් එක හඳුන්වලා දීලා තියෙනවා. දැන් මම හිතනවා
අපිට ඒක දැන් ඒ කෙටුම්පත් සියල්ල කැබිනට් අනුමැතියට පවා දැන් යොමු වෙලා තිනවා. ඉතාමත් ඉක්මනින් මාස කිහිපයක් වගේ ඇතුළත එළි දක්වන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා ට්‍රැවල් කාඩ් එක. ඒ තුලිනුත් අපිට පුළුවන්කමක් තියෙනවා බස් රථයේ ආදායම අයථා ලෙස පිටතට යාමක් සිදු වෙනවා. ඒ ට්‍රැවල් කාඩ් එක වගේ අලුත් ක්‍රමවේදය කැමරා පද්ධතියක් බස් රථය තුළ ස්ථාපිත කිරීමෙන් මෙවැනි ක්‍රමවේද තුලින් අපිට පුළුවන්කමක් ලැබෙනවා බස් රථය හිමියාගේ ආදායම සුරක්ෂිත කරන්න. ඒකයි මුලින්ම කරන්න ඕන. බස් රථය හිමියාගේ ආදායම සුරක්ෂිත කළා ඔහුට පුළුවන්කමක් තියෙන්න ඕන ගෙදර ඉඳන් නිදහසේ මේ ව්‍යාපාරය කරන්න. එහෙම නැත්නම් වෙන ව්‍යාපාරයකට යොමු වෙන්න. බස් එක මත්තෙම නැහින නෙමෙයි. ඒක වෙනම විදිහට ධාවනය කරන්න පුළුවන් ක්‍රමවේදයක් හදලා ඔහුට තව ව්‍යාපාරයකට යන්න පුළුවන් ක්‍රමයක්. එවැනි යෝජනාවන් තමයි අපි දැන් මේ වෙලාවේ සංගමයක් විදිහට අපි රජය සමග සාකච්ඡා කරන් යන්නේ. විශේෂයෙන්ම අපිට දැන් අපේ ප්‍රවාහන රාජ්‍යවත්තුමා මෙන්ම ප්‍රවාහන කැබිනට් ඇමතුමා විශේෂ අනුග්‍රහයක් දායකත්වයක් දක්වන මේ ට්‍රැවල් කාඩ් එක මේ ගේන මොකද රජයේ ප්‍රතිපත්තියක් මේ ට්‍රැවල් කාඩ් එක කියන එක ඒක ඉක්මනින්ම ගේන්න. ඒ වගේම අපි තව යෝජනා කරලා තියෙනවා. අද කොළඹ නගරය තුළ විශාල මාර්ග තදබදයක් තියෙනවා. රථ වාහන තදබදයක් තියෙනවා. මගීන් කැමති නෑ කොළඹට එන්න. මේ කොවිඩ් වසංගත තත්ත්වයක් තුලත් මගීන් කැමති නෑ කොළඹ නගරයට පැමිණීමට. ඒ නිසා අපි යෝජනා කරා කොළඹින් පරිබාහිරව උදාහරණයක් මාකුමර බස් ස්ටෑන්ඩ් එක. මාකුමර බස් ස්ටෑන්ඩ් එකෙන් අපිට පුළුවන්කමක් තියෙනවා ලංකාව පුරාටම බස් රථ ධාවනය කරන්න. ඒතර ඒ මගී ජනතාව කොළඹට ඇවිල්ලා කොළඹින් යනට වැඩි පහසුයි. ඔවුන්ට මාකුමරට ඇවිල්ලා මාකුමරෙන් තමන්ගේ පහසු නසන්න. අපි දෙන්න ඕන මගියාට හැමතිස්සෙම පහසු තෝරා ගැනීම. අපේ අමාරු තැනට ඇවිල්ලා තෝරා ගන්න නෙමෙයි පහසු තෝරා ගැනීමක් දීලා මෙම බස් රථ වලට පුළුවන් තරම් මගින් නැවත කඳවා ගැනීම තමයි අපේ පූර්ණ බලාපොරොත්තු. අපි මේ වැඩියෙන්ම මේ දවස්වල අවධානය යොමු කරන්නේ අර අපෙන් ගිලිහි ගිය මගින් නැවත කොහොමද අපි බස් වලට ගෙන්නා ගන්න කියන එක තමයි අපි මේ අසල විශේෂයෙන්ම අවධානය යොමු කරලා තියෙන්නේ. ගාස්තු අය කිරීම පිළිබඳව ගත්තොත් දැන් මේ කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක ගාස්තු වල යම් සංශෝධනයක් පහුගිය කාලේ සිද්ධ වුණානේ. ආසන ගණනට මගින් ගෙන යාම හේතුවෙන්. එතකොට එය කොහොමද ඉදිරියේදී ඒ තත්ත්වය ක්‍රියාත්මක වෙන්නේ? කොහොමටත් වාර්ෂික වැඩිවීමක් තියෙනවනේ. යම් ප්‍රතිශතයක වැඩිවීමක් වාර්ෂික බොහෝ කාලෙන් කාලයට සිද්ධ වෙන වැඩිවීමක් තියෙනවා. ඔව්. කොහොමද මේවා වෙන්නේ? 2002 අපේ ජාතික ප්‍රතිපත්තිය අනුව බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තිය අනුව සෑම මාසකම ජූනි මාසයේ වෙන විට අපි ගාස්තු සංශෝධනයක් සිද්ධ විය යුතුමයි. ඒ පිරිවැය විචලයන් 12ක් යටතේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව තමයි ඒක තීන්දුව කරන්නේ ගණනය කිරීම කරන්නේ. නමුත් අපිට 2017 2018 ඉඳලා වසර 3ක් යනකම් බස් ගාස්තු වැඩිවීමක් සිද්ධ වුණේ නැහැ. ඇත්තට මේ බස් ගාස්තුව බස් හිමියාට ලැබිය යුතුයි. නමුත් එම කාල වකවානුව තුළ ඒක අපිට ලැබුණේ නැහැ. ඒ අනුව අපි දැනට කොවිඩ් වසංගත තත්ත්වය තුළ තමයි මේ 120ක ගෙන ශනික ප්‍රතිචාරයන් මත බස් ගාස්තු ඉහළකට දැම්මේ ආසනගත මගින් රැගෙන යාම යුතුයි කියලා. නමුත් ඇත්ත වශයෙන්ම මෙම පිරිවැය විචලයන් 12 නැවත ගණනය කළ යුතුයි. ඒ ගණනය කිරීම සිද්ධ කරලා ඉතා ඉක්මනින් ස්ථාවර බස් ගාස්තු වැඩිවීමක් එක්කෝ සංශෝධනයක් අනිවාර්යයෙන්ම බස් ගාස්තුවේ සිදුවිය යුතුයි. එහෙම නැත්නම් බස් මියා සෑහෙන පළලනවා බස් කර්මාන්තයේ ගෙන යන්න පුළුවන් බස් ගාස්තුවක් අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි. හොඳයි. සුතුවන්ත වෙන ඔබතුමාට කාරණා ගණනාවක් විවිධ ශේෂ්ත්‍ර පිළිබඳව කර්මාන්තය ඇතුළේ විවිධ පැති පිළිබඳව අපි කතා කරා. විවිධ අයගේ පැත්තෙන් අපි කතා කරා. හැම එක පැත්තක් දිහා බලන්නේ නැතුව තවත් කතා කරනවා නම් බොහෝ කාරණා තිබෙනවා. ගමනාගමන කොමිෂන් සභාව දැන් ඔබ අධ්‍යක්ෂ ධුරේ දරන ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ කාර්යභාරය ගැන අපි කතා කරන්න ගියේම නෑ. මේ කර්මාන්තය පිළිබඳව සංගමයේ පැත්තෙන් තමයි වැඩිපුර දේවල් කතා කරේ. අපි යලි දවසක මුණ ගැසුනොත් බලමු කොහොම වුණත් පොදු ප්‍රවාහනය අතිශය වැදගත් වෙනවා. ඒ වගේම ඉනුත් බස් සේවය තමයි වැඩිම දෙනෙක් මේ රටේ භාවිත කරන්නේ. දුම්රිය සහ බස්නේ අපේ රටේ තියෙන. එතකොට බස් සේවය තමයි වැඩි දෙනෙක් භාවිත කරන්නේ. විශේෂයෙන්ම මාධ්‍ය විදියට අපි මගී ජනතාවගේ පැත්තෙන් තමයි හැම වෙලාවෙම වැඩි ප්‍රමාණයක් මේ පිළිබඳව අවධානය යොමු කරන්නේ. නමුත් බස් සංගම් කර්මාන්තය පැත්ත ගැන සිතන්නට බොහෝ දේ තිබෙන නිසා තමයි ඔබතුමන්ට අපි ආරාධනා කරේ මේ පිළිබඳව තිබෙන ගැටලු සාකච්ඡා කරන්න එන්න කියලා. සුති නැවත දවසක අපි හමු වෙමු. ආයිබෝන්. යලිත් හෙට උදේ අපි හමු වෙනවා හෙට 73 වන ජාතික නිදහස් දින සමරුව කොළඹදී චාම් අභිමානවත්ව පවත්වාට මේ වන විටත් පෙරහුරු පැවැත්වමින් තිබෙන අවස්ථාවක්. නැවතත් මා අවධාරණය කරන්නේ ඒ පිළිබඳව අවධානය යොමු කරලා මාර්ග සැලසුම් මේ පිළිබඳව අවධානය යොමු කරලා ඔබේ දෛනික කටයුතු හෙට දිනේ කොළඹට ඔබ යන කෙනෙක් නම් සූදානම් කරගන්න. සුබදායි දවසක් වේවා.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.